උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාරයාලපාත, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. පාසල් 3800ක් අද සිට යළි විවෘතයි. අදියර 4කදී දිවයිනේ සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්. පාසල් ළමයින් ප්‍රවාහන කටයුතුද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල විය යුතු බවට අවධාරණය කරයි. ශ්‍රී ලංකා වියට්නාම් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි දෙරටේ අවධානය. මෙරට අපනයන ආදායමෙහි වර්ධනයක්. වයස අවුරුදු 18-19 පාසල් සිසුන්ට කොවිඩ් මර්ධනයට ලබා දීම අද සිට දිවයින පුරා. බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට යුරෝපීය රාජ්‍ය නායකයෝ අද බ්‍රසල්ස්හිදී රැස් වෙති. ශ්‍රී ලංකාව පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සිසුන් 200ට අඩු පාසල් අද සිට යළි විවෘත වෙයි. ඒ සඳහා සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කොරෝනා වසංගතයේ හේතුවෙන් පාසල් අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල විය. අදියර කීපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට හැකි පරිසරයක් ගොඩනැගීමට පියවර ගෙන ඇත. ඒ සඳහා පාසල් පිරිසුදු කිරීම මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතුද දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙනි. පාසල් 3800ක් පමණ අද ආරම්භ කිරීමට නියමිත ඇති අතර ගුරුවරුන් 3,50,000ක් පමණ අද දින පාසල්වලට පැමිණීමට නියමිතව ඇත. මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පාසල්වලට පැමිණ ඉගැන්වීම් කටයුතුවල නිරත වන ලෙසයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උපරිමයෙන් කටයුතු කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කරයි. විද්‍යුත් තිරවලට සීමා වී අධ්‍යාපනය ලැබීම හේතුවෙන් ඇතැම් දරුවන් මානසිකව දුර්වල වී ඇති බවද වාර්තා වේ. දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා පාසල් ආරම්භ කිරීම ඉතා යහපත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා පවසයි. වසර එකහමාරකට වැඩි කාලයක් අපෙන් ගිලිහිලා තිබුණු මේ පාසල තුල සිදු කරන මේ අධ්‍යාපන ක්‍රියාවලිය යලි සක්‍රීය මට්ටමට ගෙනෙන්නට කටයුතු කළ යුතු බව අප අදහස් කරනවා. ඒ නිසාද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගේම ලෝකයේ විවිධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආයතන තමන්ගේ වාර්තාවල දක්වා තිබෙන්නේ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, ක්‍රීඩාමය ක්‍රියාකාරකම් ඔස්සේ පාසල තුල දරුවා යලිත් වතාවක් සක්‍රීය තත්ත්වයට පත් කර ඉන් අනතුරුව විෂය නිර්දේශ ආවරණය කරන විභාගවලට සූදානම් කරන ක්‍රියාවලියට යොමු වෙන්න කියලා. කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම, සෞඛ්‍යාංශ දෙන උපදෙස් මෙසියාකාරව පිළිපැදීම, ඒ අනුගමනය කරන ගමන් යම් විදිහකට අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් ඉදිරිපත් කරන එහෙම නැත්නම් යෝන් මනස පිළිබඳව විද්වතුන් ඉදිරිපත් කරන අදහස් අනුව යමින් පාසල තුල දරුවන්ගේ කායික මානසික සැකස්ම සකස් කරමින් මේ අංශ දෙකම සමබර කරමින් ඉතා ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලියකට යොමු වීම අපේ ආරම්භ කළ යුතුයි. දිවයිනේ සියලු පාසල් අදියර 4ක් යටතේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. සිසුන් 200ට වැඩි පාසල්වල 1 සහ 5 ශ්‍රේණී දෙවන අදියරේදී විවෘත කරයි. 10, 11, 12 සහ 13 ශ්‍රේණී තුන්වැනි අදියරේදීත් 4 වෙනි අදියරේදී අනෙකුත් සියලු ශ්‍රේණීන් විවෘත කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි. දීපව්‍යාප්ත සියලු පිරිවෙන් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතුද අදින් ආරම්භයි. පසුගිය 14 වෙනිදා පිරිවෙන් කීපයක අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබුණි. එම පිරිවෙන් සඳහා ගුරු සිසු දෙපාර්ශ්වයම සහභාගී වූ බව වාර්තා වේ. මෙරට පවතින පිරිවෙන් බොහෝමයක් සිසුන් 200ට අඩු අධ්‍යාපන ආයතනයි. පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවාහනද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. ප්‍රවාහන රථ විෂබීජ හරණය කළ යුතුය. මුව ආවරණ පැළඳීම දුරස්ථ භාවය පවත්වා ගැනීමද අත්‍යවශ්‍ය කරුණු වෙයි. මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන රිදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. ළමයින් 200ට අඩු පාසල් සඳහා වූ විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවලද ත්‍රිවිල් රථ වැනි වාහනවල ළමයින් ප්‍රවාහනය කිරීම සිදු වෙනවා අපිට දකින්නට තියෙනවා. එවැනි අයට විශේෂයෙන්ම අවවාද කරන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ වැනි දේවල් වල ආසන සංඛ්‍යාවට පමණයි පාසල් ළමුන් ප්‍රවාහනය කර හැක්කේ. ත්‍රිවිල් රථයක නම් ඉඩ පහසු පවතින පරිදි ළමයින් දෙදෙනෙකු පමණයි ප්‍රවාහනය කළ හැක්කේ. එම නිසා සියලුම ළමයින් ප්‍රවාහනය කරන මගී ප්‍රවාහන රථ වලින් අපි ඉල්ලා සිටිනවා නියමිත මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. විශේෂයෙන්ම ළමයින්ගේ ගමන් පහසුව සැලසීම සඳහා පාසල ඉදිරිපිට වෙන්න පුළුවන් නැත්නම් මාර්ගයේ වෙන්න පුළුවන් රථ වාහන පාලනය ඒ වගේම ළමුන් සුරක්ෂිතව පාසල වෙත මාරු කිරීම වැනි කටයුතු අපි පොලිසිය විසින් කවදාත් ඉටු කරන ලැබුවා. එම කාර්යයන් නැවත ආරම්භ කර පොලිසිය විසින් කළ යුතු යම්කිසි කාර්යයන් කොටසක් තියෙනවා. එය නැවතත් ඒ ආකාරයෙන්ම ඉටු කිරීම ආරම්භ කරනු ලබනවා. වසර එකහමාරක පමණ කාලයක් පුරා පාසල් වසා තැබීම හේතුවෙන් අද සිට පාසල් විවෘත වීම පාසල් දරුවන්ගේ මහත් සතුටට හේතු වී තිබේ. තමන් පාසල් වෙත පැමිණීමට ඉතා ආසාවෙන් පසුවන බව ඔහු සඳහන් කරති. අපේ පාසල් කාලේ අවුරුදු එකහමාරක් විතර අපත ගියා. ඉතින් නිවාඩු කාලේ මේ ඔන්ලයින් පන්ති කරන එකත් නතර වුණා. අපිට දැන් අපේ අනාගතය ගැන ලොකු බයක් තියෙන්නේ. ඉතින් දරුවන් වෙන අපිට පාසලෙන් ගුරුවරුන්ගෙන් යාළුවන්ගෙන් ඈත්ලා ඉන්න හැතරම ලොකු වේදනාවක්. ඒ නිසා ආයි පාසල් පටන් ගත්තාම අපේ ගුරුමාපියරු ආයමත් අපේ අනාගතේ පාරගනී කියලා අපි විශ්වාස කරනවා. අපිට ඉස්කෝලේ යන්න නැතුව දැන් ගොඩක් කල් වෙනවා. ඒක හින්දා දැන් අපිට උගන්වන්න තිබ්බ පාඩම් සේරම මගහැරලා තියෙන්නේ. ඉස්කෝලේ පටන් ගත්තාම ටීචර්ස්ලා හැමෝම ඇවිල්ලා අපිට උගන්වන්නයි කියලා බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වෙනිදා අලුයම 4 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව මෙම පියවරගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම එහි අරමුණයි. දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබිණි. සංචරණ සීමා පවතින කාලය තුළ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතාව මත සීමා සහිතව වැඩි කිරීමට සැලසුම් කරයි. විශේෂ අනුමැතියක් යටතේ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත. හෙට පැවැත්වෙන කොවිඩ් කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇත. පළාත් අතර සංචරණ සීමා ලබන 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමත් සමගම දුම්රිය ධාවනයේද දින නියමයකින් තොරව අත්හිටුවා තිබේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව දෙරටේ අවධානය යොමු වෙයි. මෙරට වියට්නාම තානාපති හෝ ටී තාන් ට්‍රොක් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ අරලියගා මන්දිරයේදී පැවති හමුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. එහිදී වියට්නාම් තානාපතිනිය පෙන්වා දුන්නේ වියට්නාමෙන් ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීමට බොහෝ හැකියාවන් ඇති බවයි. පසුගිය වසරේදී දෙරට අතර වෙළඳාමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 300 ඉක්ම විය. ආයෝජනවලට අමතරව දෙරට අතර බෞද්ධ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා උනන්දු වන බවද ඇය සඳහන් කළාය. එම යෝජනාව සම්බන්ධයෙන් එකගත්තේ පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික බෞද්ධ උරුමය පදනම් කරගනිමින් දෙරටේ ජනතාවට වැදගත් වන අයුරින් අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කළ හැකි බව පෙන්වා දුන්නේ. මේ අතර අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මහනුවර නව රදුකුරු ලෙස පත් කරන ලද වැලන්ස් මෙන්ඩිස් රදුකුරු හිමිපාණෝ ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. මහනුවර රදුකුරු පදවියට අමතරව හලාවත පදවි අපෝස්තලික පරිපාලක රදුකුරු වශයෙන්ද වැලන්ස් මෙන්ඩිස් රදුකුරු හිමිපාණෝ කටයුතු කරති. වයසවුරුදු 18-19 පාසල් සිසුන්ට කොවිඩ් මර්ධන ෆයිසර් නැත ලබා දීම අද සිට දිවයින පුරා ක්‍රියාවට නැංවෙයි. මෙම වයස්කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් නැත ලබා දීම පසුගිය සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වලින් ආරම්භ කෙරිණි. නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරුණු එම වැඩසටහන සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම රජයේ අරමුණයි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සඳහා වූ එම එන්නත් කරන වැඩසටහන සාර්ථක වූ බව
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රවින්ද්‍රජිත් මහතා පවසයි. අධ්‍යාපන සෞඛ්‍ය යන අමාත්‍යංශ සහ වසංගත විද්‍යා රෝග ඒකකය හා පවුල් සෞඛ්‍ය ඒකකය ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාවට නංවයි. පාර්ලිමේන්තුව අද යළි රැස් වෙයි. සංශෝධන පනත් කෙටුම්පත් ද්විතයක් දෙවනවර කියවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් අද සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය 15 වෙනිදා රැස් වූ අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව ඒවා තීරණය කළේය. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත, තරුණ වරදකරුවන් සංශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතයි. ගුවන් මගින් මෙරටට ගෙනෙන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගය අම්පාර දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාව සඳහා යොදා ගැනේ. ඉතිරි පොහොර තොගය නැව් මාර්ගයෙන් ගෙනීමට කටයුතු දා තිබේ. සෙසු දිස්ත්‍රික්ක සඳහාද මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉදිරියේදී බෙදා හැරීමට සැලසුම් කර ඇත. පරිසර හිතකාමී විශේෂිත පොහොර වර්ගයක් ලෙස සැලකෙන මෙම දියර පොහොර පාංශු ජලයේ ද්‍රාවණය නොවී ඍජුවම ශාකවලට අවශෝෂණය කරගනී. එබැවින් පොහොරවල අන්තර්ගත මූලද්‍රව්‍ය පානීය ජලමූලාශ්‍ර හා මුසු නොවේ. ඒ හේතුවෙන් වකුගඩු රෝග වැනි විවිධ රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම පහවයයි. මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් ජාතික ගුවන්විදුලියට අදහස් පළ කරන ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් AHML අබේරත්න මහතා. ආනයන දියර පොහොර ලීටර් 25000ක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා අපේ පොහොර සමාගම් දෙකට. මේ සමාගම් දෙක අද දවසේ අපේ මධ්‍යස්ථාන වලට බෙදා හරින්න වැඩසටහන සකස් කරලා තියෙනවා. විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුඩාමලේ, යාපනය, කිල්නොච්චි, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තමයි මූලික වශයෙන් දැන් අහස් දියෙන් වගා කරන ඒවා සහ සුළු පරිමාණ ජලාශ වලින් වගා කරන ඉඩම් වගා කරලා තියෙන්නේ. ඒක නිසා අපි පළමුව අධීර වශයෙන් මෙන්න මේ දිස්ත්‍රික්කවලට මේ 25000 බෙදා දෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම ඉදිරි දින කිහිපය තුළ ලැබෙන ප්‍රමාණයන් දිගින් දිගට බෙදා හැරීම වැඩසටහන සකස් කරලා තියෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ඒ ආකාරයෙන්ම බෙදා දීමට කටයුතු සැලසුම් කරලා තියෙනවා. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් ආසාදිත පුද්ගලයින් 537 දෙනෙකු ඊයේ අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,33,303ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෝ 360 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියහ. ඒ සමගම මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 4,93,674ක් වී තිබේ. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 18ක් පසුගිය 19 වෙනිදා සිදු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. තන්තිරිමලේ අවට ගම්මාන රැසකට වන අලින්ගෙන් සිදුවන කරදර පිළිබඳව ජනතාව මැසිවිලි නගති. රාත්‍රී කාලයේදී පමණක් නොව දිවා කාලයේදී පවා වනාලින් වතුපිටිවලට කඩාවැදීම දෛනිකව වාර්තා වේ. ඇතැම් අවස්ථාවලදී තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ආසන්නයට වනාලින් පැමිණ බොහෝ වේලා රැඳී සිටින බව විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරත්න නායක ස්වාමින් වහන්සේ පවසති. මේ සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස තන්තිරිමලේ හා අවට ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත් යුරෝපා සංගමයට අයත් රටවල් 27ක රාජ්‍ය නායකයෝ අද බ්‍රසෙල්හි ආරම්භ වන දෙදින සමුළුවට සහභාගී වෙති. යුරෝපයේ වෙලාගෙන ඇති බලශක්ති අර්බුදය මෙම සමුළුවේ ප්‍රධානතම තේමාව වනු ඇත. ගෑස් මිල ඉහළ යාම සහ එම සන්දර්භය තුළ රුසියාවේ භූමිකාව කුමක්ද යන්න පිළිබඳව රාජ්‍ය නායකයින්ගේ දැඩි අවධානයට යොමු නැති බවට අපේක්ෂා කෙරේ. කොවිඩ් වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වයේද සමුළුවේ තවත් තේමාවකි. සංගමයේ ආර්ථිකය නගා සිටීම නීති විරෝධී සංක්‍රමණිකින් ඇතුළීමාදී කරුණු කෙරෙහිද මෙහිදී විමසා බැලේ.
එක්සත් ජාතීන්ගේ 26 වෙනි දේශගුණික විපර්යාස සමුළුව මේ මාස 31 වෙනිදා සිට නොවැම්බර් මාස 12 වෙනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී පැවැත්වේ. ලොව 120කට අධික රටවල රාජ්‍ය නායකයෝ මෙම සමුළුවට සහභාගී වෙති. මෙම නායකයින් සිය පැමිණීම තහවුරු කර ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් ගැටලු විසඳීමට හොඳම අවස්ථාව එළඹ ඇති බැවින් මෙම සමුළුවට සහභාගී වන ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද එම කාර්යාලය සඳහන් කරයි. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මේකල් සහභාගී වන අවසාන දේශගුණික විපර්යාස සමුළුවද මෙයයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පරිසර අමාත්‍යංශයේ සුරකිමු ගංගා වැඩසටහන යටතේ එක් දිස්ත්‍රික්කවල ගංගා ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන සංරක්ෂණ ව්‍යාපෘති ආරම්භ කිරීම පසුගියදා ආරම්භ කෙරිණි. ඒ අනුව වලවේ ගඟ සංරක්ෂණ ව්‍යාපෘතිය අම්බලන්තොටදී ආරම්භ කෙරුණු අතර කිරිඳුවේ සංරක්ෂණ ව්‍යාපෘතිය ලුණුගම්වෙහෙරදීත් ආරම්භ විය. මෙවන විට මෙවැනි ව්‍යාපෘති 40ක් ඉදිරිපත් වී තිබේ. දිවයිනේ ගංගා 103ම සංරක්ෂණය සඳහා රජය මේ වසරට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200කි. ගංගා ආශ්‍රිතව කුබුකා මී පැල රෝපණය සඳහාද රුපියල් මිලියන 50ක් වෙන් කර තිබේ. කැලණි මැණික් හා වලවේ ගංගා ආශ්‍රිතව ජීවත් වන පවුල්වලට වැසිකිලි පාසුකම් සලසා ගැනීම සඳහාද රුපියල් මිලියන 19ක් ලබා දී ඇත. ක්‍රීඩා පුවත්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වේ. අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහි ඊයේ පැවති මූලික වටේ තරගයකදී ලකුණු 70ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුර පාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 7කට ලකුණු 171ක් රැස් කළේය. අර්ධ ශතකයක් වාර්තා කළ වනිදු හසරංග පන්දු 47කදී ලකුණු 71ක් ලබා ගත්තේය. 4 පාර 10ක් සහ 6 පාරක් ඔහුගේ ඉදිමට ඇතුළත් විය. පැතුම් නිශ්ශංක ලකුණු 61යි. පිළිතුරින්ම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3කදී සිළු දෙනා දැවී ලබාගත හැකුවේ ලකුණු 101ක් පමණි. මහේෂ් තීක්ෂණ කඩලු 3ක් බිඳහෙළිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1100ක් දක්වා සිට 16.2කින් ඉහළයයි. ඒ අගෝස්තු මාසයකදී වාර්තා වූ ඉහළම අගය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. පසුගිය ජූලි මාසයේ අපනයන ආදායමද ඇමරිකානු ඩොලර් මිලියන 1104ක් විය. පසුගිය වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් 6445කි. ඒත් මේ වසරේ අනුරූ කාලය තුළ එම අගය ඇමරිකානු ඩොලර් 7903ක් දක්වා ඉහළ ගොස් ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ලෝක වෙළඳපොලේ ගෑස් හිඟය සහ ගල් ලඟුරු හා විදුලි බලයට ඇති ඉල්ලුම වැඩිවීම හමුවේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ යෑකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. යුරෝපා රටවල පවතින ගෑස් හිඟය හා ඒ සඳහා වන අධික මිල ගණන් හේතුවෙන් වැඩි වශයෙන් ගල් ලඟුරු හා ඛනිජ තෙල් භාවිතයට එම රටවල් යොමු වී තිබේ. ජාත්‍යන්තර බල ශක්ති ඒජන්සිය පෙන්වා දෙන ආකාරයට බටහිර අර්ධගෝලයට සිසිර ඍතුව පැමිණීමත් සමගම ගෑස් වෙනුවට ඛනිජ තෙල් ආදේශ වීම සිදු වෙයි. ඒ හේතුවෙන් ඉන්ධන සඳහා ඇති ගෝලීය ඉල්ලුම
බැරල් 5,00,000කින් ඉහළ යනු ඇත. එමගින් කංජිතෙල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව විශ්ලේෂකයෝ පවසති. මෙම වාතාවරණය යටතේ සිය දෛනික තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට ඔපෙක් සංවිධානයට අයත් රටවල්ද උත්සාහ නොදරනු ඇත. පසුගිය වසරේ බරපතල ලෙස පහත වැටුණු තම ආදායම මෙමගින් ස්ථාවර කර ගැනීමට එම රටවල් කටයුතු කරනු ඇති බවද විශ්ලේෂකයෝ පවසති. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සබරගමුව බස්නාහිර උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකිය. නැගෙනහිර සහ දකුණු වෙරළබර ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දැන් දවසේ සටහන. වසර 2කට පමණ පසුව අද යළිත් පාසල් ගණනාවක සීනු හැඩවෙන දවස. අද දිවිනේ 200ට අඩු සිසුන් සිටින පාසල් විවෘත කිරීමට කටයුතු දා තිබෙනවා. යාන්තම් කොවිඩ් වසංගතය අඩුවගෙන යන වටපිටාවක දරුවන් වෙනුවෙන් පාසල් විවෘත කිරීම ඉතාම වැදගත් කාර්යයක්. මේ පාසල්වල සේවය කරන ගුරු මහත්මයාත්මීන් බොහෝ දෙනෙක් අද සේවාව සඳහා වාර්තා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අතර තවත් පිරිසක් 25 වෙනිදා පාසල්වලට වාර්තා කරන බව කියා තිබෙනවා. නැගත් බලා Tamanට ඕනෑ වේලාවට පාසල්වලට යාමට ගුරු විදුහල්පතිවරුන්ට අවකාශ නැහැ. ඔවුන් රජයේ සේවකයන් ලෙස දරුවන්ට ඉගැන්වීම සඳහා රාජ්‍යාන්තරණය සමග ගිවිසුම්ගතව සිටින පිරිසක්. හිතුමතේ අද බෑ හෙට එන්නම්, හෙට බෑ අනිත් දෙන්නම් ආදී වශයෙන් හිතුවක්කාර තීරණවලට යාමට දරුවන්ගේ නාමයෙන් මොවුන්ට අයිතියක් තිබේද? ඒ සියල්ල කෙසේ වුවත් අද ගුරු සංගම් දරුවන්ට ඉගැන්වීමට ඉදිරිපත් වන බවට සුබදායක ආරංචි වාර්තා වෙනවා. දෙමව්පියන් සිසුන් අතර ගුරුවරයා දෙවි කියන උද්ෘතයට අනුව ඔබ සේවය සඳහා වාර්තා කළහොත් පසුගිය කාලය පුරාම ගුරුවරුන් පිළිබඳව රටේ සමාජයේ තිබූ අඳුරු පැල්ලම් මකා දමා යළි ප්‍රබෝධවත් නැගී සිටීමට හැකියාව ලැබෙන බව අපි සඳහන් කරමු. සමස්ත සිසුන් හා දෙමව්පියන් වෙනුවෙන් සේවය සඳහා වාර්තා කරන මව්බිමේ සැබෑ ගුරු මව්වරුන්ටත් ගුරු පියවරුන්ටත් ස්තුති වේවා. පිටපත සහ ඉදිරිපත් කිරීම TDK ජයන්ත. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. පාසල් 3800ක් අද සිට යළි විවෘතයි. අදියර 4කදී දිවයිනේ සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්. පාසල් ළමයින් ප්‍රවාහන කටයුතුද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල විය යුතු බවට අවධාරණය කෙරේ. ශ්‍රී ලංකා වියට්නාම් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි දෙරටේ අවධානය. මෙරට අපනයන ආදායමේ වර්ධනයක්. වයස අවුරුදු 18-19 පාසල් සිසුන්ට කොවිඩ් මර්ධනය නැත ලබා දීම
අද සිට දිවයින පුරා. බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට යුරෝපීය රාජ්‍ය නායකයෝ අද බ්‍රසල්ස් හිදී රැස්වෙති. ශ්‍රී ලංකාව පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දිය හැකි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට